ආයිබෝවන් දුවේ අපි අද මෙම වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ සම්භාවිතාවයට අදාළ වන සංකරණ සහ සංයෝජන පිළිබඳ සම්භාවිතාවයට අදාළ වන සංකරණ සහ සංයෝජන කියන මාතෘකාව පිළිබඳව අපි අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. එතකොට සංකරණ සහ සංයෝජන පිළිබඳ පැහැදිලි කරගන්න කලින් අපි දැනගන්න ඕන මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි ගණනය කිරීමේ මූලධර්මය කියන්නේ මොකක්ද? ගණනය කිරීමේ මූලධර්මය කියන්නේ මොකක්ද? ගණනය කිරීමේ මූලධර්මය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න ඕන. ගණනය කිරීමේ මූලධර්මයෙන් අදහස් කරන්නේ කිසියම් ක්‍රියාකාරකමකට අදාළව පළවෙනි පියවර m ලෙසක්, පළවෙනි පියවර m ලෙසක්, දෙවන පියවර n ලෙසක් ගත්තාම m වැඩි කිරීම n ලෙස සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. කිසියම් ක්‍රියාකාරකමකට අදාළව පළවෙනි පියවර m ලෙසක්, දෙවන පියවර n ලෙසක් සැලකුවාම m වැඩි කිරීම n ලෙස සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් නිමල්ට තියෙනවා කලිසම් 4යි කලිසම් 4යි කමීස 5යි. එයාට විවිධ ලෙස අඳින්න පුළුවන් ඇඳුම් කීයක් තියෙනවද? එතකොට m වැඩි කිරීම n, 4 වැඩි කිරීම 5 සමානයි ආකාර 20කට එයාට ඇඳුම් අඳින්න පුළුවන්. මේ එක කලිසමක් එක්ක කමීස 5ක්. හරි. එතකොට ආකාර 20ක් ඇඳුම් අඳින්නට පුළුවන්. ඒ වගේම කිසියම් ක්‍රියාකාරකමකට අදාළව පළවෙනි පියවර m ලෙසක්, දෙවන පියවර n ලෙසක්, තුන්වෙනි පියවර p ලෙසක් සංකේත කරාම m වැඩි කිරීම n වැඩි කිරීම p ලෙස සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් නිමලට තියෙනවා කලිසම් 4යි කමීස 5යි සපත්තු කූට්ටම් 2යි. කියන. එතකොට මෙයාට විවිධ ලෙස අඳින්න පුළුවන් ඇඳුම් කීයක් තියෙනවද? m වැඩි කිරීම n වැඩි කිරීම p. එතකොට කලිසම් 4යි කමීස 5යි සපත්තු කූට්ටම් 2යි. එයාට විවිධ ලෙස ඇඳගෙන එළියට යන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? ආදරපා 20යි 22 40. එයාට විවිධ ලෙස අඳින්න පුළුවන් ඇඳුම් ආකාර 40ක් තියෙනවා. මේකට අපි කියනවා ගණනය කිරීමේ මූලධර්මය. එනම් කිසියම් ක්‍රියාකාරකමකට අදාළව පළමු පියවර m ලෙස, දෙවන පියවර n ලෙස සැලකුවාම m වැඩි කිරීම n ලෙස සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි පියවර m, දෙවන පියවර n, තුන්වෙනි පියවර p ලෙස ගත්තාම m වැඩි කිරීම n වැඩි කිරීම p ලෙස ක්‍රියාකාරකම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපට වඩා වැදගත් වෙනවා ක්‍රමාරෝපිතය කියන්නේ මොකක්ද? ඊළඟට ක්‍රමාරෝපිතය පිළිබඳ අවබෝධය ඕන වෙනවා. සංකරණ සහ සංයෝජන පිළිබඳ පැහැදිලි කරන්න කලින් ක්‍රමාරෝපිතය කියන්නේ එකේ සිට n දක්වා ඇති නිකිලවල ගුණිතයට කියනවා ක්‍රමාරෝපිතය. ඒක මෙන්න මේ සංකේත දෙකෙන්ම දක්වනවා. එකේ සිට n දක්වා ඇති නිකිලවල ගුණිතයට අපි කියනවා ක්‍රමාරෝපිතය. ඒක මේ සංකේත දෙකෙන්ම දක්වනවා. එතකොට n වල ක්‍රමාරෝපිතය සමානයි n වල ක්‍රමාරෝපිතය. එකේ ක්‍රමාරෝපිතය සමානයි 1. දෙකේ ක්‍රමාරෝපිතය සමානයි 1 වැඩි කිරීම 2. තුනේ ක්‍රමාරෝපිතය සමානයි 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. හතරේ ක්‍රමාරෝපිතය සමානයි 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. පහේ ක්‍රමාරෝපිතය සමානයි 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5. එකේ සිට n දක්වා ඇති නිකිලවල ගුණිතයට අපි කියනවා ක්‍රමාරෝපිතය කියලා. එකේ සිට n දක්වා ඇති නිකිලවල ගුණිතයට අපි කියනවා ක්‍රමාරෝපිතය කියලා. දැන් එතකොට මෙන්න මේ ගණනය කිරීමේ මූලධර්මය සහ ක්‍රමාරෝපිතය අවබෝධ කරගත්තාම අපට සංකරණ සංයෝජන අවබෝධ කරගන්න පහසුයි. හරි.
ඊළඟට මම ඔබට පැහැදිලි කරන්නේ සංකරණ පිළිබඳව. සංකරණ කියලා කියන්නේ කුලකයක අන්තර්ගත වන අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන. කුලකයක අන්තර්ගත වන අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන අනුපිළිවෙලට සකස් කළ හැකි ආකාර ප්‍රමාණයට අපි කියනවා සංකරණ කියලා. කුලකයක අන්තර්ගත වන අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන අනුපිළිවෙලට සකස් කළ හැකි ආකාර ගණන අපි කියනවා සංකරණ කියලා. ඒතර සංකරණ අපි මාතෘකා කීපයක් ඔස්සේ සාකච්ඡා කරනවා. සංකරණ හොයනකොට පළවෙනි එක වෙනස් දේවල් n වලින් එන්මගෙන සකස් කළ හැකි ආකාර ගණන සොයනකොට වෙනස් දේවල් n වලින් එන්මගෙන සකස් කළ හැකි ආකාර ගණන සොයනකොට අපි මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරනවා. p n වලින් nම ගත්තාම n වල ක්‍රමාරෝපිතය. උදාහරණයක් ගත්තොත් අපි ABC ලෙස පැතිලකුණු කළ කාඩ්පත් තුනක් විවිධ ලෙස සකස් කළ හැකි ආකාර කීයක් තියෙනවා. P3න් 3ම ගත්තාම 3 ක්‍රමාරෝපිතය. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 ආකාර 6ක් තියෙනවා. ABC ලෙස පැතිලකුණු කළ කාඩ්පත් තුනම ගත්තාම හදන්න පුළුවන් ආකාර 6ක් තියෙනවා. උදාහරණ දෙක 1 2 3 4 5 යන සංඛ්‍යා විවිධ ලෙස සකස් කළ හැකි ආකාර කීයක් තියෙනවද? 1 2 3 4 5 යන සංඛ්‍යා විවිධ ලෙස සකස් කළ හැකි ආකාර කීයක් තියෙනවද? මේ පහෙන් පහම ගත්තාම පහේ ක්‍රමාරෝපිතය සමාන 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5 5 4 20යි 20 3 60යි 60 2 120යි හදන්න පුළුවන් ආකාර 120යි. ඒ නිසා වෙනස් දේවල් n වලින් nම ගත්තාම සකස් කළ හැකි ආකාර ගණන සොයන්නේ මෙන්න මේ සූත්‍රය. p n වලින් nම ගත්තා n වල ක්‍රමාරෝපිතය. ඊළඟට වෙනස් දේවල් n වලින් r ලෙස තෝරා ගැනීමක් කරාම මේ පද ප්‍රමාණයෙන් තෝරා ගැනීමකට යනකොට වෙනස් දේවල් n වලින් r ලෙස තෝරා ගැනීමක් සිදු කරනකොට වෙනස් දේවල් n වලින් r ලෙස තෝරා ගැනීමක් සිදු කරනකොට සකස් කළ හැකි ආකාර ගණන සොයන්නේ p n r සමානයි n වල ක්‍රමාරෝපිතය බෙදුවා n ඍණ r වල ක්‍රමාරෝපිතය. හරි. වෙනස් දේවල් n වලින් r ලෙස තෝරා ගැනීමක් සිදු කළාම සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණය හොයන්නේ p n වලින් r ගත්තාම n වල ක්‍රමාරෝපිතය බෙදුවා n ඍණ r වල ක්‍රමාරෝපිතය. දැන් උදාහරණයක් ගත්තොත් අපි ABC ලෙස පැතිලකුණු කළ කාඩ්පත් තුනකින් වර එකට දෙකක් බෙගින්ගෙන හදන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? කාඩ්පත් තුනෙන් වර එකට දෙකක් ගත්තා. එහෙනම් 3 ක්‍රමාරෝපිතය බෙදුවා 3 ඍණ 2 ක්‍රමාරෝපිතය සමාන 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 බෙදුවා 1න් ආකාර ගණන 6යි. 1 2 3 4 5 යන සංඛ්‍යා අතරින් වර එකට 3ක් බැගින්ගෙන සකස් කළ හැකි ආකාර කීයක් තියෙනවද? ඔක්කොම සංඛ්‍යාවන් 5යි 5න් 3ක් ගත්තා. 5 ක්‍රමාරෝපිතය බෙදුවා 5 ඍණ 3 ක්‍රමාරෝපිතය. 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5 බෙදුවා 1 වැඩි කිරීම 2. මේකට මේක කැපෙනවා 5 වරක් 4 20යි 20 වරක් 3 60යි. ආකාර 60ක් තියෙනවා. එහෙනම් වෙනස් දේවල් n වලින් r ලෙස තෝරා ගැනීමක් කළාම ඒක හොයන්නේ pnr සමානයි n වල ක්‍රමාරෝපිතය බෙදුවා n ඍණ r වල ක්‍රමාරෝපිතය. ඊළඟට අපි කතා කරනවා එකම සංඛ්‍යාව නැවත නැවත යෙදෙනවා නම්. හරි. එකම සංඛ්‍යාව නැවත නැවත යෙදෙනවා නම් එකම පදය නැවත නැවත යෙදෙනවා නම්
ඒකට අපි කියනවා පුනරාවර්තනීය සංකරණ කිය. පුනරාවර්තනව යෙදෙනකොට හරිද? පුනරාවර්තනව යෙදෙනකොට හොයන්නේ pn m සමානයි n වල ක්‍රමාරෝපිතය බෙදුවා m1 ක්‍රමාරෝපිතය m2 ක්‍රමාරෝපිතය යනාදී වශයෙන් m වල ක්‍රමාරෝපිතයෙන් බෙද. පුනරාවර්තනීය සංකරණ හොයනකොට pnm සමානයි n වල ක්‍රමාරෝපිතය m1 m2 m වල ක්‍රමාරෝපිතයෙන් බෙද. m කියලා කියන්නේ පුනරාවර්තනීය වන ප්‍රමාණය. දැන් උදාහරණයක් ගත්තොත් අපි a b b c දැන් මේ අකුරු විවිධ ලෙස හදන්න පුළුවන් ආකාර කීයක් කියලා අපෙන් අහනවා. එතකොට ඔක්කොම අකුරු 1 2 3 4 5ක් තියෙනවා. ඔක්කොම 5යි. පහෙන් පුනරාවර්තන වෙලා තිනවා a අකුර දෙසරයයි b අකුර දෙසරයයි. එහෙනම් පහේ ක්‍රමාරෝපිතයේ බෙදුවා a අකුර දෙසරයයි දෙකේ ක්‍රමාරෝපිතය b අකුර දෙසරයයි දෙකේ කර්මාරෝපිතය. එතකොට දෙකේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5. බෙදුවා දෙකේ ක්‍රමාරෝපිතය 1 වැඩි කිරීම 2 මේකට මේක කැපෙනවා. දෙවරක් 2යි 5 වරක් 2 10යි 10 වරක් 3 30. එතකොට එහෙනම් ආකාර ගන්න 30යි. ඒ නිසා පුනරාවර්තනය වන විට පුනරාවර්තනීය සංකරණ හොයන්නේ මෙහෙම. පුනරාවර්තනීය සංකරණ හොයන්නේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කර pnm සමානයි n වල ක්‍රමාරෝපිතයේ බෙදුවා m1 m2 m3 එහෙම n වල n දක්වා ක්‍රමාරෝපිතයෙන් බෙදන්න පුළුවන්. ඊළඟට ගොඩක් ළමයි වරද්දන තැනක් තමයි චක්‍රීය සංකරණ. දැන් සරල රේඛීය පිහිටීම සහ වෘත්තාකාර පිහිටීම කියන්නේ දෙකක්. සරල රේඛීයක වාඩි කරන ආකාර සහ රවුමට වාඩි කරන ආකාර කියලා කියන දෙකක්. ඒ නිසා චක්‍රීය සංකරණ හොයනකොට අපි එකක් ලකුණු යම් ස්ථානයක ලකුණු කළා තමයි එතනින් එහාට සංකරණ ප්‍රමාණය හොයන්නේ. ඒ නිසා චක්‍රීය සංකරණ හොයද්දී අපි පාවිච්චි කරන්නේ p සමානයි n ඍණ 1 ක්‍රමාරෝපිතය. p සමානයි n ඍණ 1 ක්‍රමාරෝපිතය. දැන් උදාහරණයක් ගත්තොත් ළමයි 5 දෙනෙක් මේසයක් වටා ළමයි 5ක් මේසයක් වටා රවුමට වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා? ළමයි 5 දෙනෙක් රවුමට වාඩි කරන්න පුළුවන් ආකාර කීයක් තියෙනවා? රවුම ගන්නේ එක්කෙනෙක් එක ස්ථානයක වාඩි කරලා තමයි එතනින් පටන් ගන්න. ඒ නිසා අපි මේක හොයන්නේ p ළමයි 5යි 5න් එකක් අඩු කරලා තමයි ක්‍රමාරෝපිතය හොයන්නේ. සමානයි නම් 4 ක්‍රමාරෝපිතය 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. 4 3 12 12 2 24යි. ඒ නිසා චක්‍රීය සංකරණ හොයනකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සූත්‍රය. චක්‍රීය සංකරණ හොයනකොට මේ සූත්‍රය පාවිච්චි කරනවා. හරි. එතකොට මේකේ ඊළඟ පියවර තමයි සීමා යෙදූ සංකරණ. දැන් අපට කියනවා මෙහෙම. අපි සීමා යෙදූ සංකරණත් බලමු. සීමා යෙදූ සංකරණ වලදී අපට යම් සීමාවන් පනවනවා. හරි. යම් ක්‍රියාකාරකමක් සිදු කරනකොට සීමාවන් පනවනවා. සීමා යෙදූ සංකරණ අපට කියනවා පන්තියක ඉන්නවා ගැහැණු ළමයි 5 දෙනයි පිරිමි ළමයි 5 දෙනයි. ගැහැණු ළමයි 5 දෙනයි පිරිමි ළමයි 5 දෙනයි. පන්තියක ගැහැණු ළමයි 5 දෙනයි පිරිමි ළමයි 5 දෙනයි. අපට කියනවා මේ අය එකම බංකුවක වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා? ඒක හොයන්නේ මේ 10 දෙනාම එකම රේඛාවක වාඩි කළ හැකි ආකාර ගණන සොයන්න කිව්වම එතකොට මේ 10 ක්‍රමාරෝපිතයෙන් තමයි හොයන්නේ. 10 ක්‍රමාරෝපිතයෙන් තමයි ඒක හොයන්නේ. හැබැයි අපට කියනවා ආරම්භයේ ගැහැණු ළමයෙක් වන පරිදි වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා?
අන්න අපිට කොන්දේසියක් දානවා ආරම්භයේ ගෑනු ළමයෙක් වෙන්න ඕන. එතකොට ඔක්කොම අවස්ථා ඔක්කොම මේකේ වාඩි වෙන්න පුළුවන් අවස්ථා 10ක් තියෙනවා. හරි ඔක්කොම අවස්ථා 10ක් තියෙනවා. මේ 10න් ආරම්භයේ ගෑනු ළමයෙක් වෙන්න වාඩි වෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවා. ආරම්භයේ ගෑනු ළමයෙක් වෙන්න නම් 5යි. ඒ 5 දෙනාගෙන් ඕන එක්කෙනෙක් මෙතන වාඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතුරු ටික ආරම්භයේ ගෑනු ළමයෙක් වාඩි වෙලා ඉතුරු අවස්ථා 9 ඕන විදිහකට වෙන්න පුළුවන්. ඒ නිසා 5 වැඩි කිරීම 9 ක්‍රමාරෝපිතේ 5 වැඩි කිරීම 9 ක්‍රමාරෝපිතයෙන් තමයි අපි ඒක ගණනය කරන්නේ. ආරම්භයේ ගැහැණු ළමයෙක් වන පරිදි වාඩි කළ හැකි ආකාර ගණන සොයන්න කිව්වහම ආරම්භයේ ගැහැණු ළමයෙක් ඉන්න පුළුවන් අවස්ථා 5යි. එතකොට ඉතුරු අවස්ථා 9දී ඕන විදිහට ඉන්න පුළුවන් නිසා ඒකේ ක්‍රමාරෝපිතය 5 වැඩි කිරීම 9 ක්‍රමාරෝපිතයෙන් තමයි සොයන්නේ. ඊළඟ අපිට කියනවා ආරම්භයේ පිරිමි ළමයි දෙදෙනෙක් වන පරිදි වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා. ආරම්භයේදී පිරිමි ළමයි දෙදෙනෙක් වන පරිදි වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා. එතන මේ ආරම්භයේ ඉන්න ඕන පිරිමි ළමයි දෙන්නේ. මෙතනත් පිරිමි ළමයෙක් මෙතනත් පිරිමි ළමයෙක්. එතකොට පළවෙනි අවස්ථාවේ පිරිමි ළමයෙක් වෙන්න පිරිමි 5 දෙනාගෙන් ඕන එක්කෙනෙක් වාඩි වෙන්න පුළුවන්. ආයෙ එතන එක්කෙනෙක් වාඩි වුණාම තව පිරිමි ළමයි 4 දෙනයි 4 දෙනාගෙන් ඕන එක්කෙනෙක් එතන වාඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතුරු අවස්ථා තව තියෙනවා 8ක්. ඉතුරු ඉඩ 8 ඕන විදියට වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 8 කියන විදියට තමයි ක්‍රියාකාරකම් ප්‍රමාණය සොයන්නට වෙන්නේ. ඒ නිසා 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 8 සීමා යදු සංකරණ හොයනකොට ඊළඟ අපිට කියනවා තව එකක් ඕන අපිට කියනවා ගැහැණු ළමයි දෙදෙනෙක් එක ළඟ නොසිටිනසේ වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා. ගැහැණු ළමයි දෙදෙනෙක් එක ළඟ නොසිටිනසේ වාඩි කළ හැකි ආකාර කීයක් තියෙනවා. ඒතර ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්න බැරි නම් ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්න බැරි නම් මෙතන ගැහැණු ළමයෙක් නම් මෙතන පිරිමි ළමයෙක්. මෙතන ගැහැණු ළමයෙක් නම් මෙතන පිරිමි ළමයෙක්. මෙතන ගැහැණු ළමයෙක් නම් මෙතන පිරිමි ළමයෙක්. හරි. එතකොට ආයෙ මෙතන ගැහැණු ළමයෙක් නම් මෙතන පිරිමි ළමයෙක්. ආයෙ මෙතන ගැහැණු ළමයෙක් නම් මෙතන පිරිමි ළමයෙක්. එතකොට මෙහෙමනේ ගැහැණු ළමයි දෙන්නෙක් එක ළඟ වාඩි වෙන්න බැරි නම් ගැහැණු ළමයා පිරිමි ළමයා ගැහැණු ළමයා පිරිමි ළමයා ගැහැණු ළමයා පිරිමි ළමයා ගැහැණු ළමයා පිරිමි ළමයා. දැන් මේක හොයනකොට කොහොමද හොයන්නේ? මෙතන ගැහැණු ළමයෙක් වාඩි වෙන්න අවස්ථා 5ක් තියෙනවා. ඒ 5 දෙනාගෙන් ඕන එක්කෙනෙක්. මෙතන පිරිමි ළමයෙක් වාඩි වෙන්නත් අවස්ථා 5ක් තියෙනවා. ඒ 5න් ඕන එක්කෙනෙක්. දැන් මෙතන තව ගැහැණු ළමයෙක් වාඩි වෙන්න අවස්ථා කීයක් තියෙන්නේ? 4යි. ඒ 4 දෙනාගෙන් ඕන එක්කෙනෙක්. මෙතන පිරිමි ළමයි 4යි. 4 දෙනාගෙන් ඕන එක්කෙනෙක්. මෙතනම ගැහැණු ළමයි 3ක්. ඒ 3 දෙනාගෙන් ඕන එක්කෙනෙක්. මෙතන පිරිමි ළමයෙක් වෙන්න 3 දෙනයි 3 දෙනාගෙන් ඕන එක්කෙනෙක්. මෙතන ආයෙ ගැහැණු ළමයෙක් වෙන දෙන්නයි දෙන්නගෙන් ඕන එක්කෙනෙක්. මෙතන ආයෙ පිරිමි ළමයෙක් වෙන දෙන්නයි දෙන්නගෙන් ඕන එක්කෙනෙක්. මෙතන ආයෙ ගැහැණු ළමයෙක් වෙන එක්කෙනයි එක්කෙනාගෙන් ඕන එක්කෙනෙක්. එක්කෙනාමයි මෙතනත් එක්කෙනා. එතකොට මෙන්න මේ ටික සුළු කරගත්තාම තමයි ලැබෙන්නේ ගැහැණු ළමයි දෙදෙනෙක් එක ළඟ නොසිටිනසේ. ගැහැණු ළමයි දෙදෙනෙක් එක ළඟ නොසිටිනසේ වාඩි කරන්න පුළුවන් ආකාර ගන්න. ඒ නිසා සීමා යෙදු සංකරණවලදී අපට යම් සීමාවන් දෙනවා. ඒ සීමාවන් වලට යටත් වෙමින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ප්‍රමාණය ගණනය කරන්න ඕන. ඒ සීමා යෙදු සංකරණ වල ස්වභාවය. එතකොට මම ඔබට සංකරණ වලදී දැන් කොටස් කීපයක් කිව්වා. වෙනස් දේවල් n වලින් nම ගත්තාම වෙනස් දේවල් n වලින් r ලෙස තෝර ගැනීමක් කරා. වෙනස් දේවල් n වලින් m ලෙස ප්‍රමාණයක් පුනරාවර්තනය වන විට ඒ වගේම චක්‍රීය සංකරණ සහ සීමා යෙදු සංකරණ ඊළඟට සංයෝජන පිළිබඳව පැහැදිලි කර. ඊළඟ මම ඔබට සංයෝජන පිළිබඳව පැහැදිලි කර. සංයෝජන කියලා කියන්නේ කුලකයක අන්තර්ගත වන සංයෝජන කියලා කියන්නේ කුලකයක අන්තර්ගත වන
අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන් අනුපිළිවෙල නොසලකා සකස් කර හැකි කාණ්ඩ ප්‍රමාණයට අපි කියනවා සංයෝජන කියලා. කුලකයක අන්තර්ගත වන අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන් අනුපිළිවෙල නොසලකා සකස් කළ හැකි කාණ්ඩ ප්‍රමාණයට අපි කියනවා සංයෝජන කියලා. සංයෝජන හොයන්නේ එක සූත්‍රයයි, ඒ තමයි CNR සමානයි n වල ක්‍රමාරෝපිතය බෙදුවා n ඍණ r වල ක්‍රමාරෝපිතය නැවත r වල ක්‍රමාරෝපිතය. මේකෙන් තමයි සංයෝජන ප්‍රමාණය ගණනය කරන්නේ. CNR සමානයි n වල ක්‍රමාරෝපිතය බෙදුවා n ඍණ r නැවත r වල ක්‍රමාරෝපිතය. දැන් උදාහරණයක් ගත්තොත් අපි ABC ලෙස පැතිලකුණු කළ කාඩ්පත් තුනකින් ABC ලෙස පැතිලකුණු කළ කාඩ්පත් තුනකින් වර එකට දෙකක් බැගින්ගෙන හදන්න පුළුවන් සංකරණ සහ සංයෝජන ප්‍රමාණය මොනවද කියලා අපි අහනවා. එතකොට අපි සංකරණ වලට කොහමද P3න් දෙකක් ගත්තා, 3 ක්‍රමාරෝපිතය බෙදුවා 3 ඍණ 2 ක්‍රමාරෝපිතය සමානයි 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 බෙදුවා 1න් ආකාර 6. සංයෝජන හොයන්නේ කොහොමද? C 3න් දෙකක් ගත්තා, 3 ක්‍රමාරෝපිතය බෙදුවා 3 ඍණ 2 ක්‍රමාරෝපිතය නැවත 2 ක්‍රමාරෝපිතය සමානයි 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 බෙදුවා 1 වැඩි කිරීම 2. මේක දෙකක් යනවා නේද? 1 වැඩි කිරීම 2. මේකට මේක කැපුණාම කාණ්ඩ ප්‍රමාණය නම් 3යි, සංකරණ ආකාර ගණන නම් 6යි. එහෙනම් සංකරණ 6ක් තියෙනවා, සංයෝජන 3ක් තියෙනවා. මොකක්ද මේ වෙනස? ඒ වෙනස වෙන්නේ පුතේ මෙහෙමයි. සංකරණ කියලා කියන්නේ අනුපිළිවෙලකින් හදන්න පුළුවන් ආකාර. සංකරණ කියලා කියන්නේ අනුපිළිවෙලට හදන්න පුළුවන් ආකාර. සංයෝජන කියලා කියන්නේ කාණ්ඩ ප්‍රමාණය. දැන් මේ ABC කාඩ්පත් තුන හදන්න පුළුවන් ආකාර 6ක් තියෙනවා. AB කියලා පුළුවන්, BA කියලා පුළුවන්, AC කියලා පුළුවන්, CA කියලා පුළුවන්. හරි. ඒ වගේම BC කියලා පුළුවන්, CB කියලා පුළුවන්. වෙන ආකාර ගණන 6යි. හැබැයි AB කිව්වත් BA කිව්වත් එක කාණ්ඩය. අන්න එක කාණ්ඩය සංයෝජන. AC කිව්වත් CA කිව්වත් එක කාණ්ඩය. අන්න සංයෝජන. BC කිව්වත් CB කිව්වත් එක කාණ්ඩයයි. අන්න ඒවා සංයෝජන. ඒ නිසා කුලකයක අන්තර්ගත අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන අනුපිළිවෙලට සකස් කළ හැකි ආකාර ගණන නම් සංකරණ. අනුපිළිවෙලට සකස් කළ හැකි ආකාර ගණන නම් සංකරණ. කුලකයක අන්තර්ගත අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන අනුපිළිවෙල නොසලකා සකස් කළ හැකි කාණ්ඩ ප්‍රමාණය. කාණ්ඩ ප්‍රමාණය නම් ඒක සංයෝජන. දැන් අපිට උදාහරණයක් past papers ගැටලුවක් තියෙනවා. කාඩ් කූට්ටමකින් කොළ 52කින් යුත් කාඩ් කූට්ටමකින් වර එකට කොළ 3ක් බැගින්ගෙන ගොඩවල් කීයක් හදන්න පුළුවන්ද? හරි. කාඩ් කූට්ටමකින් කොළ 52ක් තියෙන කාඩ් කූට්ටමකින් වර එකට කොළ 3ක් බැගින්ගෙන කාණ්ඩ කීයක්, ගොඩවල් කීයක් හදන්න පුළුවන්? එතකොට අපි 52 බෙදුවා 52න් ඍණ 3 ක්‍රමාරෝපිතය නැවත 3 ක්‍රමාරෝපිතය. එතකොට 52 ක්‍රමාරෝපිතය ගන්නකොට අපිට ලේසි 52න් 3ක් අයින් කරාම 49යි. 49 ක්‍රමාරෝපිතය 50 වැඩි කිරීම 51 වැඩි කිරීම 52. ආය 52න් 3ක් ගියාම 49 ක්‍රමාරෝපිතය 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. මේකට මේක කැපෙනවා. 3 වරක් 1යි 7යි. දෙවරක් 25. එතකොට 52 වැඩි කිරීම 17 වැඩි කිරීම 25 කියලා කියන්නේ 22100යි. 22100. හරි. ඒ නිසා කුලකයක අන්තර්ගත වන අවයව සියල්ලම හෝ එයින් කොටසක්ගෙන අනුපිළිවෙල නොසලකා සකස් කළ හැකි කාණ්ඩ ප්‍රමාණය නම් සංයෝජන.
දැන් සංයෝජන අපට සීමාවන් යොදන්න පුළුවන්. සංයෝජනවලදී අපට සීමාවන් යොදන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි ළමයි 8 දෙනෙක් ඉන්නවා. ළමයි 8 දෙනෙක් ඉන්න පන්තියක 4 දෙනාගෙන් යුතු කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්ද කියලා අහන්න. ළමයි 8 දෙනෙක් ඉන්න පන්තියක 4 දෙනාගෙන් යුතු කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්. එතකොට පුතේ අපි ඒක හොයන්නේ C 8න් 4 සමානයි 8 ක්‍රමාරෝපිතයේ බෙදුවා 8 ඍණ 4 ක්‍රමාරෝපිතය නැවත 4 ක්‍රමාරෝපිතය. එතකොට ළමයි 8 දෙනාගෙන් 4 කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්ද වහම 8 ක්‍රමාරෝපිතය බෙදුම 8 ඍණ 4 ක්‍රමාරෝපිත නැවත 4 ක්‍රමාරෝපිත. එතකොට මේක සුළු කරගත්තාම අපට උත්තරය ලැබෙනවා. එතකොට 4 ක්‍රමාරෝපිතය වැඩි කිරීම 5 වැඩි කිරීම 6 වැඩි කිරීම 7 වැඩි කිරීම 8 4 ක්‍රමාරෝපිතය 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. මේකට මේක කැපෙනවා 4 වරක් 2යි 2 කැපෙනවා 3 වරක් 2. එතකොට 5 වරක් 2 10යි 10 වරක් 7 70. ආකාර ගණන කාණ්ඩ කීයක් තියෙනවද? 8 දෙනාගෙන් 4 දෙනාගේ ටීම් 70ක් හදාගන්න පුළුවන්. හරි? 8 දෙනාගෙන් 4 දෙනාගේ කණ්ඩායම් 70ක් අපිට හදාගන්න පුළුවන්. ඊළඟට අපට කියනවා පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් කණ්ඩායමට ඇතුළත් වෙනවාලු. පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් කණ්ඩායමට ඇතුළත් වෙනවා. තව කොහොමද අපි හදාගන්නේ? පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් ඇතුළත් වෙනවා නම් දැන් එක්කෙනෙක් තෝරගෙන ඉවරයිනේ. එක්කෙනෙක් තෝරගෙන ඉවරයි. එහෙනම් අපිට තව පන්ති ළමයි කී දෙනාද ඉන්නේ? 7 දෙනා. 7 දෙනාගෙන් තෝරගන්න ඕන කී දෙනාද? 3 දෙනා. එහෙනම් අපි ඒක හොයන්නේ 7 ක්‍රමාරෝපිතයේ බෙදුවා 4 ඍණ 3 ක්‍රමාරෝපිතේ නැවත 3 ක්‍රමාරෝපිත. හරි? එතකොට පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් කණ්ඩායමකට ඇතුළත් වෙනවා නම් එක්කෙනෙක් ඇතුළත් වෙලා ඉවරයි. ඒ නිසා එක්කෙනෙක් තෝරගෙන නිසා අපිට තව ළමයි 7 දෙනා ඉන්නේ. 7 දෙනාගෙන් තෝරගන්න තියෙන්නේ 3 දෙනයි. ඒ කියන්නේ 7 ක්‍රමාරෝපිතයේ 4 ඍණ 3 නැවත 3 ක්‍රමාරෝපිත. සුළු කරගත්තාම උත්තරය ලැබෙනවා. හරි ඔන්න සුළු කරගමු. එතකොට 4 ක්‍රමාවෘත්ති වැඩි කිරීම 5 වැඩි කිරීම 6 වැඩි කිරීම 7 බෙදුවා 4 ක්‍රමාරෝපිතේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. මේකට මේක කැපෙනවා 3 වරක් 2යි 2කට 2 5 වරක් 7 35. කාණ්ඩ 35ක් හදාගන්න පුළුවන්. ඊළඟට අපිට කියනවා පන්තියේ අන්තිමේලා කිසිම කණ්ඩායමකට ඇතුළත් වෙන්නේ නැහැ කියලා. පන්තියේ අන්තිමයා කිසිම කණ්ඩායමකට ඇතුළත් නොවන පරිදි කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්? පන්තියේ අන්තිමයා කිසිම කණ්ඩායමකට ඇතුළත් වෙන්නේ නැත්නම් එතකොට දැන් පන්තියේ ළමයි කී දෙනාද අපිට ගන්න වෙන්නේ? ඔක්කොම ළමයි කී දෙනාද? 7 දෙනයි. 7 දෙනාගෙන් 4 කණ්ඩායම් තමයි ගන්න වෙන්නේ. ඒ නිසා 7 ක්‍රමාරෝපිතය 4 ඍණ 4 ක්‍රමාරෝපිතය නැවත 4 ක්‍රමාරෝපිතය. එතකොට 4 ක්‍රමාරෝපිත වැඩි කිරීම 5 වැඩි කිරීම 6 වැඩි කිරීම 7 බෙදුවා 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 4 ක්‍රමාරෝපිත. මේකට මේක කැපෙනවා 3 වරක් 2යි මේකට මේක කැපෙනවා. එතකොට 35. හරි 7 දෙනාගෙන් 4 දෙනාගෙන් යුතු කණ්ඩායම් 35ක් හදාගත. ඊළඟට අපිට ආයෙ කියනවා පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් ඇතුළත් වන පරිදි හා පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් ඇතුළත් වන පරිදි හා අන්තිමයා ඇතුළත් නොවන පරිදි කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්ද? පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් ඇතුළත් වෙනවා අන්තිමයා ඇතුළත් වෙන්නේ නැහැ. ඒතර පන්තියේ පළමුවෙනියා ඇතුළත් වෙනවා නම් එක්කෙනෙක් අරගෙන ඉවරයි. අන්තිමයා ඇතුළත් වෙන්නේ නැහැ. එක්කෙනෙක් ගත්තාම තව ළමයි 7 දෙනයි ඉන්නේ. ඒ 7 දෙනාගෙන් අන්තිමය ඇතුළත් වෙන්නේ නැත්නම් තව ළමයි කී දෙනාද ඉන්නේ? 6 දෙනයි. ඒ 6 දෙනාගෙන් අපට කණ්ඩායමට ගන්න ඕන කී දෙනාද? 3 දෙනා. ඒ නිසා 6 ක්‍රමාරෝපිතයේ බෙදුවා 6 ඍණ 3 ක්‍රමාරෝපිතය නැවත 3 ක්‍රමාරෝපිතය සමානයි 6 ක්‍රමාරෝපිතය 3 වැඩි කිරීම 4 වැඩි කිරීම 5 වැඩි කිරීම 6 බෙදුවා 3 ක්‍රමාරෝපිතය 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. මේකට මේක කැපෙනවා 3 වරක් 2යි 2කට 2 කැපිලා ගියාම
4 පහ 20යි. පන්තියේ පළමුවෙනියා අනිවාර්යෙන් ඇතුළත් වන පරිදි හා අන්තිමයා ඇතුළත් නොවන පරිදි හදන්න පුළුවන් ආකාර ගණන සීමා යෙදූ සංයෝජන. ඒතර සාමාන්‍යයෙන් සම්භාවිතාව පිළිබඳ ගැඹුරු අවබෝධයකට යන දරුවෙකුට ලොජික් වලදී සම්භාවිතාව පිළිබඳ ගැඹුරු අවබෝධයකට යන දරුවෙකුට මේ මට්ටම දක්වා ඔබ ඉගෙන ගන්නට ඕන. හරි. අපි එහෙනම් ආයෙම දවසකදී ආයේ ඔබට අමාරු වෙන දැන් හැමෝම ලේසි කොටස් කරනවනේ. ඒ නිසා ඔබට අමාරු වෙන කොටස් වලදී ආයේ වීඩියෝ එකකින් හමු. එහෙනම් ආයුබෝවන්.